දවස් 30ක්ම unlimited Netflix බලන්න. unlimited data pack එකක් මුළු පවුලටම unlimited fun එකක් අරගන්න. අදම active කරගන්න. ඔක්තෝබර් 5 සඳුදා සිරස්තල මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලෙන් තවත් ආසාදිතයන් 73ක් ආසාදිත දැරියගේ පාසලත් PCR පරීක්ෂාවට නව නියදියේ PCR පරීක්ෂණ 2000ක් අදම සිදු කිරීමට රජය තීරණය කරයි. පහේ ශිෂ්‍යත්වය සහ උසස් පෙළ විභාගය ගැන අවසන් තීන්දුව දෙදිනක් තුල අද හෙට ඉතාමත් ඉක්මනින් අපි අවසාන තීරණයක් ගන්නවා මේ විභාග දෙක ගැන. සියලු බෞද්ධ දහම් පාසල් වලට නිවාඩු. හිටපු ජනපති මෛත්‍රී පාස්කු කොමිසමේ සාක්ෂි කූඩුවට බුද්ධි තොරතුරක් ගැන තමා දැනුවත් කළේ නම් ප්‍රහාරය වළක්වනවා පළමු වරට සාක්ෂි දෙමින් කියයි. විස්සේ පෙත්සම් විභාගයේ වාචික දේශන අවසන්. ශ්‍රේෂ්ඨාධිකරණ රහසිගත තීන්දුව ළඟදීම ජනපතිට සහ කතානායකට 20ට අත ඉස්සීම ගැටලුවක් බව විජේදාස ජනපතිට කියයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Other Therana, this is Other Therana Prime Time with Srimani Yapa and Anoj Karunaratne. Live from Studio 24 in Colombo. ආයිබෝවන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගයි. දිවුලපිටියෙන් හඳුනාගත් කොවිඩ් ආසාදිත කාන්තාව සේවය කළ ඇඟලුම් ආයතනයේ තවත් 73 දෙනෙකුට එම වෛරසය ආසාදනය වී ඇතැයි අද තහවුරු වුණා. ඒ අතරින් සිව් දෙනෙකු හඳුනා ගැනුනේ ඔවුන්ගේ ගම් ප්‍රදේශවන කුරුණෑගල මොනරාගල සහ යාපනයේ යන ප්‍රදේශවලදී. කෙසේ වෙතත් අදාළ කාන්තාවගේ සැමියාට හෝ පිරිමි දරුවන් තිදෙනාට කොවිඩ් ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා. The big story. දිවුලපිටිය හොරගස්මුල්ල බෝම්බුගම්මන ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවකට COVID-19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමග ඇයගේ ස්වාමිපුරුෂයා පාසල් වයසේ පසුවන පිරිමි දරුවන් තිදෙනා දීනිය සහ තවත් ඥාතියෙකු වහාම හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කෙරුණා. එම 6 දෙනාගේම ජීව සාම්පල ලබා ගනිමින් PCR පරීක්ෂණ සිදු කෙරෙනු අතර එහිදී 16 හැවිරිදි දියණියට COVID-19 වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ පස්වරුවේ තහවුරු වුණා. ඒ අනුව දියණියව වහාම අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත යොමු කරනු ලැබුවා. ඒ පවුලේ දියණියකට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වුණා. ඒත් එක්කම තමයි ඉතුරු අයවලුන්ට කොවිඩ් ආසාදනය නොවී ඇති බවටත් ඒ ආකාරයෙන්ම තහවුරු වුණා. ඒ නිවසට ඇවිල්ලා ගියපු කීප දෙනෙක් සම්බන්ධව වාර්තා වුණා. ඔවුනුත් නිරෝධායන ලක් කරලා තිබුණා. මේ ආකාරයෙන් සමග ප්‍රධාන ප්‍රමුඛතම ඉස්සල්ලාම ෆස්ට් කන්ටැක්ට් නැත්නම් ඩිරෙක්ට් කන්ටැක්ට්ස් කියන අයවලුන් අපි 150ක පමණ ඊයේ දිනේදී PCR පරීක්ෂණය කළා තිබෙනවා. අදාළ කාන්තාව සමග සමදතා පැවැත්වූ මුල් ආශ්‍රිතයින් 150 දෙනෙකුගේ PCR පරීක්ෂණ වාර්තා අද පෙරවරුවේ ලැබුණු අතර ඒ අනුව දිවුලපිටියේ ආසාදිත කාන්තාව සේවය කළ ඇඟලුම් ආයතනයේ 69 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. මිනුවන්ගොඩ යකහටුව පිහිටි එම ඇඟලුම් ආයතනයේ තවත් 1300 දෙනෙකුගෙන් පමණ PCR පරීක්ෂණ සඳහා ජෛව සාම්පල ලබා ගැනීම මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අද සිදු කරනු ලැබුවා. එම ඇඟලුම් ආයතන පරිශ්‍රයේදීම මෙම සාම්පල ලබා ගැනීම සිදු වූ අතර දැනට නිරෝධායනයට යොමු කර සිටින සේවක සේවිකාවන් ආරක්ෂිත බස් රථ මාර්ගෙන් මෙම ස්ථානය වෙත රැගෙන එනු ලැබුවා. ප්‍රදේශවාසීන්ගේ මේ සම්බන්ධ වුණ තත්ත්වයක් එතකොට සෙම්ප්‍රතිස්ථාප තත්ත්වයක් තියෙනවා නම් ප්‍රදේශ භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක අමතා ඒ අදාළ රෝහල් ගත වීම සහ ප්‍රතිකාර සහ උපදෙස් පතන ලෙස මම ගෞරවයෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර මෙම ඇඟලුම් කම්හලේ සේවය කළ කුලියාපිටිය නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පදිංචි කාන්තාවන් දෙදෙනෙකු ඊයේ පස්වරුවේ උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණා.
ඔවුන් දෙදෙනාගේ PCR පරීක්ෂණ වාර්තා අද ලැබුණු අතර ඒ අනුව දෙදෙනාටම වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ප්‍රමිතා ශාන්තිලතා මහත්මිය සඳහන් කළා. එමෙන්ම අදාළ ඇඟලුම් කම්හලේ තවත් සේවිකාවක් උගුරේ අපහසුතාවක් හේතුවෙන් ඊයේ මොනරාගල රෝහලට ඇතුළත් වී තිබූ අතර ඇයද කොවිඩ් ආසාදිතයයි PCR පරීක්ෂණයෙන් තහවුරු වී තිබෙනවා. යාපනයේ රෝහලට ඇතුළත්ව සිටි යාපනයේ පුංකුඩිතිව්හි පදිංචි එම ඇඟලුම් කම්හලේම සේවය කරන තවත් අයෙකුද අද කොවිඩ් ආසාදිතයෙකු බව තහවුරු බව යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්ලා මහතා සඳහන් කළා. මේ අතර දිවුලපිටියේ ආසාදිත කාන්තාවගේ දහස්සේ හැවිරිදි දියණිය ඉගෙනුම ලැබූ පාසලේ 11 වන ශ්‍රේණියේ සිසුන් 41 දෙනෙකු සහ ගුරුවරුන් 57 දෙනෙකුගේ PCR පරීක්ෂණ එම පාසල් පරිශ්‍රයේදී අද සවස සිදු කෙරුණා. PCR සඳහා යොමු කිරීමෙන් පසුව මේ පාසලේ තියෙන දරුවන්ගේ ආරක්ෂාව සඳහා යුද හමුදාව විසින් සියලුම ළමයින් මීගොමුව නිරෝධායන කටයුතු සඳහා රැගෙන යාම නියමිතයි. දෙමාපියන් කිසි කෙනෙක් බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. දරුවන්ගේ ආරක්ෂාව සඳහා යුද හමුදාව කටයුතු කරලා තියෙනවා. අදාළ කාන්තාවට වෛරසය ආසාදනය වූයේ කෙසේද යන්න පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන අතර ඒ පිළිබඳව අද දෙරණ බිග් ෆෝකස් වැඩසටහනේදී අවධානයට යොමු වුණා. ඇත්තටම මේ ආසාදනය හරි ව්‍යාකූල. ඉතාලම පැහැදිලිව දැන් ඊයේ දවස වෙද්දිත් මේ කාන්තාවට ආසාදනය ආවට පස්සේ ආශ්‍රිතයන්ගේ PCR පරීක්ෂණ කරාම ඇත්තටම ස්වාමියා සහ පිරිමි දරුවන් තිදෙනාම නෙගටිව්. එතකොට පොසිටිව් වෙන්නේ කාන්තාව සහ පාසල් වයසේ පාසල් අපොසාමාන්‍ය පෙළ පන්තියේ ඉන්න දැරිවිය විතරයි. පාසල තුලත් මෙවැනි ඉතිහාසයක් රෝග ලක්ෂණ තිබුණාය කියලා විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ කිසිසේත් තොරතුරු වාර්තා වෙන්නේ නැහැ අපිට. හිතන්නත් අමාරුයි. එතකොට අපිට කල්පිතයක් ගොඩනගා ගන්න වෙන්නේ මේ වැඩ කරන ආයතනය තුල හෝ එහෙම නැත්නම් මේ යන අතරමඟ තුල තමයි මේ කාන්තාව ආසාදනය වුණා කියලා. මේ අද දැන් පෙන්නන ප්‍රතිඵල 69ත් එක්කම අපිට යම් සැකයක් උපදවා ගන්න සිද්ධ වෙනවා මේ ආයතනය තුල මේ ආසාදනය පැවතුණාද කියලා. තහම දැන් පාසලේ ළමයි 17,1500ත් අතර සංඛ්‍යාවක් ඉන්නවා. මේ දරුවා 11 වසරේ දරුවා දිගටම පාසල් ගිහිල්ලා තියෙනවා. ඒ වගේම දහම් පාසල් ගියා කියන තොරතුරුත් ඊයේ හවස වාර්තා වෙමින් තිබුණා. මේ සේරම හොයලා මේකේ මූලාශ්‍රය හොයා ගන්නවා කියන එක ඉතාම අපහසු කාර්යයක්. යාපනයේ දෙදෙනෙක් මේ සම්බන්ධතාව පවත්වලා තියෙනවා. එතකොට දැන් මේකේ ලොකුම ප්‍රශ්නේ එතකොට යම් ආකාරයකින් යාපනයේ ඉන්න කෙනා, මවුනියාවේ ඉන්න කෙනා දෛනිකව පැමිණියා කියලා කියන්නේ බස් එකේ. ඒක තමයි මේකේ තියෙන භයානකකම. ආයතන ඇතුලේ කන්ටැක්ට් වෙනයි කියලා සැක කරන සියලු දෙනාගේ සාම්පල් ගැනීම සිද්ධ වෙනවා. හැබැයි ගැටලුව තියෙන්නේ මේ යාපනයේ ඉඳන් කොළඹට එනකන් නිරන්තරයෙන් ප්‍රවාහන කටයුතු වල යෙදුණා නම් ඒ බස් එකේ හිටපු පිරිස අතර කවුරු හිටියද කියන්නේ අපි දන්නේ නැහැ. මේ වෛරස් එක කොහෙද තියෙන්නේ කියලා තාම හොයමින් යන්නේ. අපිට හම්බුනේ ගම්පහෙන් විතරයි. නමුත් අනුරාධපුරයේ පැත්තේ රෝගියෙක් හම්බුනොත් ඔය යාපනයේ කොළඹ එන පාරේ අනුරාධපුරයේ තියෙනවා. මේ අවදානම මහජනතාව තේරුම් අරගෙන මෙතෙක් කල් කොවිඩ් වලින් අපේ රට ආරක්ෂා කරගෙන ගිය ක්‍රමවේදවලට නැවත අනුගත වීම අත්‍යවශ්‍යයි. මේකේ වැඩ කරපු සේවක සේවිකාවෝ දන්නවා දැන් මේ 69 දෙනෙක් පොසිටිව් වුණා. ඒගොල්ලෝ ළඟින් හිටපු කට්ටිය කවුද? ඒගොල්ලෝ ඇසුරු කරපු කට්ටිය කවුද? ඒ වගේම මේ සේවක සේවිකාවන්ගේ ඥාතීන් දන්නවා තමුන්ගේ ගෙදර පහුගිය සතිය දෙක තුන ඇවිල්ලා ගිය කට්ටිය කවුද? පුතාද, දුවද, නැන්දද, මාමද, අම්මා තාත්තද ඇවිල්ලා ගියා කියලා. ඉතින් ඒ අය කරුණාකරලා මේ අවස්ථාවේ ඉඳලා ස්වයං නිරෝධායනයට ලක් වෙන්න ඕනේ. හැම ආයතනයක්ම තමුන්ගේ සේවා ස්ථානට ඇතුල් වෙන තැන අත් දෙක හොදා ගන්න තියලා තියෙන්න ඕනේ. කාට හරි කෙනෙක්ගේ උණ බලලා ගන්න ඕනේ. ඒ වගේම යම්කිසි අවස්ථාවක උණ සෙම් ප්‍රතිශාව රෝග ලක්ෂණයක් ඇති වුණොත් වහාම ක්‍රියා කරන්න ඕනේ. දැන් අපිට සිද්ධ වෙනවා මේ බලධාරීන් මේ ගැන ක්‍රියා කරලා තියනවාද කියලා වෙනම අපේ රටේ මේ නිරෝධායන සහ අපරාධ නීතිය යටතේ විමර්ශනයක් කරන්න ඒ අනුව කටයුතු කරන්න. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශයටත් ඒ රාත්‍රියේ නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබුවා. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ වේයන්ගොඩ යන පොලිස් බල ප්‍රදේශ තුනටම පොලිස් ඇඳිරි නීතිය බලපැවැත්වෙන අතර මේ මිනුවන්ගොඩ නගරයේ අද පැවති තත්ත්වයයි. ඊයේ දිනේ ඇතුළතදී මිනුවන්ගොඩ පොලිසිය විසින් 10 දෙනෙක් පමණ අත්අඩංගුවට අරගෙන තියෙනවා ඇඳිරි නීතිය කඩකිරීම සම්බන්ධව. ඒ අයට විරුද්ධව අපි ඉදිරියේදී නඩු පැවරීමට කටයුතු කරනවා. යම් කිසි කෙනෙක් මේ පොලිස් වසම් හරහා ගමන් කරනවා නම් තමුන්ගේ වාහනවල ගමන් කරන්න පුළුවන්. හැබැයි මේ පොලිස් වසම් වල නවත්තන්න බෑ ඒ සීමාවේ. ඒ වගේම මගින් තමුන්ගේ වාහනයට ගන්න බෑ. ඒ වගේම තමුන්ගේ වාහන වලින් බස්සන්නත් බෑ. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද එම අමාත්‍යංශයේදී පැවැත්වුණා.
එහිදී මිනුවන්ගොඩ රෝහල සහ ඉරණවිල රෝහල ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර ලබාදීම සඳහා යොදා ගැනීම, කොවිඩ් ආසාදිත බවට සැකසහිත රෝගීන් ඇතුළත් කර පරීක්ෂා කිරීමට ගම්පහ රෝහල යොදා ගැනීම, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවක සේවිකාවන් සහ ඔවුන් ළඟින් ඇසුරු කළ ආශ්‍රිතයින් 2000කට ආසන්න පිරිසකගේ PCR පරීක්ෂණ අද දින සිදු කිරීම, ගම්පහ දිස්ත්‍රික්කයේ තුල පිහිටි කර්මාන්ත ශාලාවල කාර්ය මණ්ඩල PCR පරීක්ෂාවට ලක් කිරීම යන තීරණවලට එළඹ තිබෙනවා. කෙසේ වෙතත් සිදු කරන දෛනික PCR පරීක්ෂණ ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බැවින් එය ඉහළ නංවන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටිනවා. ඊයේ දවසට කරලා තියෙන PCR පරීක්ෂණ 1148යි. 3000 නම් අපේ ධාරිතාව 3000 තියෙන මෙතෙන්ට. ළඟා වෙලාවක් නැහැනේ අපේ ධාරිතාවට. දැන් ප්‍රශ්න තියෙන්නේ මේ වගේ ලොකු පිරිසක් එකපාර ආවම අපිට ධාරිතාව තියනවද හැකියාව තියනවද PCR කරන්න. කෙසේ හෝ කළ යුතුයි. රට තුළ පවතින වාතාවරණය මත පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගයේ පැවැත්වීම සම්බන්ධයෙන් අද හෝ හෙට දිනය තුළ අවසන් තීන්දුවකට එළඹෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. එමෙන්ම දිවයින පුරා බෞද්ධ දහම් පාසල් වලටද නිවාඩු ලබා දීමට තීරණය කළ බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් සුනන්ද කාර්යපෙරුම් මහතා සඳහන් කළා. පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 11 වෙනිදා පැවැත්වීමටත් උසස් පෙළ විභාගය ඔක්තෝබර් 12 වෙනිදා ආරම්භ වීමටත් නියමිත පසුබිමක උද්ගත වැති තත්ත්වයේ හමුවේ විභාග පැවැත්වීම පිළිබඳව අවසන් තීරණය අද හෝ හෙට ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. මේ විභාග දෙකම එන සතියේ පැවැත්වීමට තමයි නියමිත වෙලා තිබෙන්නේ. දැන් මේ විභාග පවත්වනවා නම් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන්ගේ උපදෙස් ලබාගෙන විශේෂ සෞඛ්‍ය ආරක්ෂක පියවර යටතේ තමයි විභාග පැවැත්වීමට කටයුතු සැලසිය යුත්තේ. අද හෙට ඉතාමත් ඉක්මනින් අපි අවසාන තීරණයක් ගන්නවා මේ විභාග දෙක ගැන. පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් දිවයින පුරා බෞද්ධ දහම් පාසල් වලටද නිවාඩු ලබා දීමට තීරණය කළ බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් සුනන්ද කාර්යපෙරුම මහතා සඳහන් කළා. මේ අතර දිවයිනේ සියලු බන්ධනාගාරවල රැඳවියන් බැලීමට තිබූ අවස්ථාවද තාවකාලිකවත් හිටුවීමට පියවරගෙන තිබෙනවා. පවතින තත්ත්වය හමුවේ පාරිභෝගික භාණ්ඩ හිඟයක් ඇති නොවන බැවින් ඒවා මිලදී ගැනීමේදී අනවශ්‍ය කලබලයක් ඇති කර නොගන්නා ලෙසයි වෙළඳ අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ඉතාම කෙටිකාලීන පියවරක් ලෙස හඳුනා ගැනීම සඳහා තමයි දැනට ඇඳිරි නීතිය පනවලා තිබෙන්නේ. ඒ නිසා ජනතාව කිසිදු බියක් ඇති කරගත යුතු නැහැ. ප්‍රාදේශික වශයෙන් ඇතිවෙලා තියෙන තත්ත්වයට අපි සතොස මේ වන විට සූදානම් කරලා තියෙනවා කිසිදු හිඟයකින් තොරව භාණ්ඩ බෙදාහරින්ට. කොවිඩ් ව්‍යාප්තිය පාලනයට නැවත දැනුම් දෙනතුරු මගී ප්‍රවාහන බස් රථවල ආසන ගණනට පමණක් මගින් ප්‍රවාහනය කරන්නයි ප්‍රවාහන අමාත්‍යාංශය උපදෙස් ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් එහිදී අසීරුතා මතුව ඇති බවයි බස් සංගම් පෙන්වා දෙන්නේ. අපි අනිවාර්ය කරලා තියෙනවා මුඛාවරණය පළඳගෙන යා යුතුයි. නැත්නම් බස් රථයට අපි නගගන්නේ නැහැ. දැන් අමාත්‍යවරුන් කියලා තියෙනවා ආසන සංඛ්‍යාවට මගින් ගෙනියන්න කියලා. ඒක ප්‍රායෝගික නොවන ප්‍රකාශයක්. ආසන සංඛ්‍යාත මගින් කියන්නේ සෙන්ටිමීටරයක් දුරින් නැතුව ළඟින් වාඩි වෙලා යනවා. දුරස්ථතාවයේ තියාගෙන යන්න නම් අනිවාර්යයෙන්ම අපිට ඉදිරියේදී යම් සංශෝධනයකට බස් කාසිය යන්න සිද්ධ වෙනවා. පවතින තත්ත්වය හමුවේ ප්‍රදේශ බොහෝමයක ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව දෛනික කටයුතු සිදු කරනු දක්නට ලැබුණා. ඇතැම් ප්‍රදේශවල සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව කටයුතු නොකරන පිරිස් දක්නට ලැබුණු අතර පොලිසිය සහ සෞඛ්‍යංශ විසින් ඔවුන් දැනුවත් කිරීමටද පියවර ගනු ලැබුවා. මාස් දාන්න මාස් දාගන්න කඩාය නැගිටින් කන්නාගල ඩිස්ටන්ස් එකක් තියාගෙන ඉන්න වැඩක් වෙනවනම් මේක අපේ වැඩක් ඕන කියන දේ අපි නිකන් ගත්තා කන්නාගල යන්න පස්සට දුරක් ගන්න ඕගොල්ලෝ දැන් මීටරේද ඕගොල්ලෝ දැන් මේ අද මේ වගේ ගත්තට හෙට අපි කරනකොට මේ වැහුනාම ඕගොල්ලෝ මතක් වෙන්නේ. මේ අතර දිවුලපිටිය මිනුවන්ගොඩ හා වේයන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට පමණක් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල සිටින ජනතාවද ලබා දී ඇති මාර්ගෝපදේශයන්ට අනුකූලව කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරනවා. නිවේදනයක් නිකුත් කරන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් දුරේ රාජකාරී ආවරණය කරන විශේෂඥ වෛද්‍ය එස් ශ්‍රීධරන් මහතා පැවසුවේ මහජනතාව රැස්වන කිසිදු කටයුත්තකට සහභාගී නොවී සිටීම මහජන වගකීමක් වන බවයි. ඒ අනුව පසුගිය සමය පුරා ජනතාව අනුගමනය කළ යහපත් සෞඛ්‍ය පුරුදු ඉදිරියටත් අනුගමනය කළ යුතු බව සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙනවා.
නිවෙස්වලින් පිටතට යන විට සෑම විටම මුඛාවරණයක් පැළඳීම, දෙදෙනෙකු අතර අවම පරතරය මීටරයක්වත් තබාගෙන දුරස්වභාවය රැක ගැනීම, හැකි සෑම විටම සබන් හෝ විෂබීජ නාශක දියර යොදා දෑත් පිරිසුදු කර ගැනීම, නිතර මුහුණ ස්පර්ශ නොකිරීම යනාදිය නැවතත් පිළිපැදීමෙන් COVID-19 වෛරසයෙන් ඔබට ආරක්ෂා විය හැකියි. යම් කිසි කෙනෙකුට ශ්වසන රෝග ලක්ෂණ තියෙනවා නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න ඕන. වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා යනකොට හොඳට අත් දෙක සබන් දාලා හොදලා මුවාවකණයක් පැලඳගෙන යන්න ඕන. පොදු ප්‍රවාහන සේවා පාවිච්චි කරන්න එපා. රෝහලකට යනවා නම් පුළුවන් තරම් පෞද්ගලික ප්‍රවාහන සේවයක් පාවිච්චි කරන්න, පෞද්ගලික තමුන්ගේ වාහනයක් පාවිච්චි කරලා යන්න. ප්‍රවාහන පහසුකම් නැත්නම් ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීන්ට දන්වන්න. එතකොට ඒගොල්ලෝ ඒ අවශ්‍ය කටයුතු සලස්වාවි. අත්‍යවශ්‍ය නොවන කිසිම සංഭാෂණයක් උත්සවයක් පවත්වන්න එපා. හෙට අනිද්දා වෙනකොට මේ රෝගයේ ව්‍යාප්තිය පිළිබඳව අපි ලබා ගන්නා දැනුම එක්ක අපිට තීරණය කරන්න පුළුවන් වෙයි කොයිතරම් දුරකට අපිට සීමා පනවන්න සිද්ධ වෙනවද කියලා. පොත් ප්‍රදර්ශනයේට අපි සීමාවල් දුන්නා. නමුත් ඒ සීමාවල් උල්ලංඝනය වුණා. ඒ දේවල් නොවිය යුතු දේවල්. ඒවා දේවල් කරන්න එපා. ඒක දුරස්ථභාවයේ තබා ගැනීම, නිතරම අත සබන් යොදා සේදීම වගේම මුඛාවරණයන් නිසි පරිදි පැළඳීම සිද්ධ වෙන්න ඕන. නව කොවිඩ් ආසාදිතින් 73 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට රෝහල්ගතව සිටින ආසාදිතින් ගණන නැවතත් 203 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර කොවිඩ් ආසාදනයේ වී රෝහල්ගතව ප්‍රතිකාර ලබන ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තම ආධාරකරුවන්ට ආචාර කිරීම සඳහා රෝහලෙන් පිටතට පැමිණි අයුරු අද විදෙස් මාධ්‍යවලට උණුසුම් පුවතක් වී තිබුණා. අද වන විට මෙරටින් හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතින් ගණන 3475ක්. ඒ අතරින් රෝගීන් 3259 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. තවදුරටත් රෝහල්ගත ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 203ක්. හෙට දින පුරා රට පුරා ඇඳිරි නීතිය පනව ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතින ප්‍රචාර සාවද්‍ය බව ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කරනවා. ජනතාව දැනුවත් කිරීමට ජනාධිපති මාධ්‍යංශය හෝ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යොමු කරන විශේෂ නිවේදන විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් පමණක් පළ කෙරෙන අතර අසත්‍ය ප්‍රචාරවලට නොරවැටෙන ලෙසයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. කොවිඩ් රෝගීන් හඳුනා ගැනීම සඳහා PCR පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීමට කඩිනම් පියවර ගන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ අද පස්වරුවේ පැවති විශේෂ සාකච්ඡාවකදී. ගම්පහ දිස්ත්‍රික්කයේ උද්ගත වූ තත්ත්වයත් සමග ඒ මර්ධනයට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ කොවිඩ් මර්ධන ජනාධිපති කාර්යසාධක බලකාය සහ ජනාධිපතිවරයා අතර අද පසුරුවේ ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්වුණා. මේවා ගැන කතා කරනවා එක රෝගියෙක් අහුණාම නැති වුණාම මේක කිසි දෙයක් කරන්නේ නැහැ. මම විශේෂයෙන් මේක කියන්න කිව්වේ මට හැමදාම SMS 1000ක් විතර එනවා පිටරට ඉන්න අය ගේන්න කියලා. ඒගොල්ලෝ ගේන්න විතරක් නෙමෙයි දවස් 14 අපිට ඉන්න බෑ අපිව රිලීස් කරන්න කියලා මට වෙනවා. මම මේ ශවීන්ද්‍රට හැමදාම කියනවා මාධ්‍යට ගිහින් කියන්න මේක මෙහෙම ගේන්න බැරි හේතුව අපිට ලිමිටේෂන් එකක් තියෙනවා. මේ ඔක්කොම ක්වොරන්ටයින් කරන්න ඕන දවස් 14 අනිවාර්යයි. මේගොල්ලෝ හිතන්නේ මේක ගෙනල්ලා ඕන තරම් පටවන්න පුළුවන්. හැමදාම මම කියනවා මේක බලන්න කමියුනිටි එකට යන්න පුළුවන් මේකයි කන්ට්‍රෝල් කරන්න. මම කල්පනා කරේ අපේ රටේ මේක බිඳුවට බස්සගත්තොත් ඊළඟට පිටින්නේ එන්න පුළුවන්. ඒක අපි කන්ට්‍රෝල් කරගත්තොත් හරි කියන එක මතය අනුව. හොඳටම බලා ගන්න කොහෙන්ද මේකේ ආරම්භ වුණේ කියන එක. පිටරට ඉඳලා ආපු එක්කෙනෙක් මාර්ගෙන්ද මේක ආවේ. එහෙම නැත්නම් අපේම එකක් හැංගිලා තිබිලා කොහොම හරි ආවනම් ඒකත් අපිට දැනගන්න පුළුවන්. මාස දෙකකට පස්සේ කොහොමද මේක මතුවෙන්නේ කියන එක එකත් දැනගන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ ශිෂ්ටාධිකරණයේ රහසිගත නිගමනය ඉදිරියේදී ජනාධිපතිවරයා සහ කතානායකවරයා වෙත යොමු කරන බව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා අද විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළා. එම කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම්වලට අදාළ වාචික දේශන සිදු කිරීම අද අවසන් වීමෙන් අනතුරුවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කළ පෙත්සම් විභාග කිරීම අද 9 වෙනි දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිදු කෙරුණා. නීතිපති දප්පුලද ලිවේරා මහතා අද අධිකරණයට කරුණු දක්වමින් පැවසුවේ මෙම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත තුළ අන්තර්ගත වගන්ති සියල්ලම පාහේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවයි.
නීතිපතිවරයා පැවසුවේ 19 වන සංශෝධනයෙන් අහිමි කළ ජනාධිපතිවරයා සතු මුක්තිය 20 වෙනි සංශෝධන කෙටුම්පතට යලි ඇතුළත් කිරීම හරහා ජනාධිපතිවරයාට විධායක බලය බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇති බවයි. එමගින් අධිකරණ බලය කිසිදු ආකාරයකින් කප්පාදු නොවන බවද නීතිපතිවරයා කියා සිටියා. පාර්ලිමේන්තුව තේරීපත් වූ දින සිට වසරක් ගෙවී ගිය පසුව ඒ විසිරුවා හැරීම සඳහා ජනාධිපතිවරයා වෙත බලය පැවරීමට 20 වන සංශෝධන පනත් කෙටුම්පත තුළින් යෝජනා වී තිබුණා. එහෙත් කාර්ක සභා අවස්ථාවේදී පාර්ලිමේන්තුවට හඳුන්වා දීමට යෝජිත සංශෝධන තුළින් එය වසර 2.5ක් නික්ම යාමෙන් පසුව ලෙසට වෙනස් කර ඇති බවයි නීතිපතිවරයා පැවසුවේ. ද්විත්ව පුරවැසියන්ට මහමැතිවරණයට සහ ජනාධිපතිවරණයට තරඟ කිරීමට තිබූ බාධා ඉවත් කිරීම ජනතා පරමාධිපත්‍ය උල්ලංඝනය කිරීමක් නොවන බවද නීතිපතිවරයා පැවසුවා. පුරවැසි පනත යටතේ යම් පුද්ගලයෙකුට ද්විත්ව පුරවැසි භාවය ප්‍රධානය කරනවා සේම ඒ ඕනෑම අවස්ථාවක අහිමි කිරීමේ බලයද විශේෂ අමාත්‍යවරයාට පවරා ඇති බවයි නීතිපතිවරයා පැවසුවේ. ද්විත්ව පුරවැසියන්ද ශ්‍රී ලාංකික පුරවැසියන් යයි පෙන්වා දුන් නීතිපතිවරයා කියා සිටියේ ඔවුන්ට වෙනස් අයුරකින් සැලකීමට හැකියාවක් නොමැති බවයි. හදිසි පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමට ප්‍රතිපාදන සැලසීමට එරෙහිව පෙත්සම්කරුවන් කළ චෝදනාවලට නීතිපතිවරයා කියා සිටියේ ආපදා වසංගත වැනි හදිසි තත්ත්ව ඇති වූ විට මහජන යහපත උදෙසා පමණක් හදිසි පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී ඇති බවයි. හදිසි පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයේ විවස්සාවට හඳුන්වා දෙන පළමු අවස්ථාව මේ නොවන බවත් ආණ්ඩුක්‍රම විවස්සාවට ඉදිරිපත් කරන සංශෝධන මෙම හදිසි ක්‍රමවේදයේ යටතේ ඉදිරිපත් නොකරන බවද නීතිපතිවරයා අවධාරණය කළා. සමස්යක් ලෙස මෙම පනත් කෙටුම්පතේ ඇති වගන්ති කිසිවක් අනුමත කර ගැනීමට ජනමත විචාරණයක් සඳහා යොමු කිරීමේ අවශ්‍යතාවක් මතු නොවන බවත් මෙම පනත් කෙටුම්පත පහසුවෙන්ම පාර්ලිමේන්තුවේ 3/2 බහුතර ඡන්දයකින් පමණක් සම්මත කළ හැකි බවත් මෙහිදී නීතිපතිවරයා අවධාරණය කළා. ඒ අනුව මෙම පෙත්සම් විභාගයට අදාළ වාචික දේශන සිදු කිරීම අදින් අවසන් වූ අතර මීට අදාළ ලිඛිත දේශන ඇතනම් ඒවා හෙට පස්වරු 3ට ගොනු කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. එමෙන්ම 20 වන සංශෝධන පනත් කෙටුම්පතේ විවස්සානුකූලභාවය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය ඉදිරියේදී ජනාධිපතිවරයා සහ කතානායකවරයා වෙත යොමු කරන බවයි අගවිනිසුරුවරයා විවෘතාධිකරණයේදී ප්‍රකාශ කළේ. මේ අතර මහජන පරමාධිපත්‍යයට ගරු කරන මන්ත්‍රීවරයෙකුට හෘද සාක්ෂියට එකඟව 20 වන සංශෝධනයට පක්ෂව ඡන්දය දීම කළ හැකිද යන්න පිළිබඳ තමාට බරපතල ප්‍රශ්නයක් මතුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් පවසා තිබෙනවා. 19 වෙනි සංශෝධනය සඳහා මතභේදයට හෝ මහජන විරෝධයකට බඳුන් නොවනසේ සුළු හා සරල සංශෝධන සිදු කළ හැකිව තිබේදී රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කරමින් ඉදිරිපත් කර ඇති 20 වන සංශෝධනය මගින් ආණ්ඩුව පිරිහීමට හා පාක්ෂිකින්ගේ අපේක්ෂා භංගත්වයට පත්වීමේ ඉඩකඩ ඇති බවයි ඔහු එම ලිපියෙන් පෙන්වා දී ඇත්තේ. මේ අතර 20 වෙනි විවස්සා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදත් දේශපාලන පක්ෂ අදහස් පළ කළා. 20 වෙනි සංශෝධනය පුද්ගලික හේතු මත ගෙනෙන සංශෝධනයක්. දැන් ඇත්ත වශයෙන්ම අපේ රටේ ව්‍යවස්ථාවත් දැන් පෞද්ගලීකරණය වෙලා කියන එක තමයි මට කියන්න තියෙන්නේ. හරියට 19 වෙනි සංශෝධනය කියලා කියන්නේ අපි දැක්ක විදියට අත් දෙකත් බැඳලා කකුල් දෙකත් බැඳලා දානවා මූදට දැන් පීනපන් කියලා. ගිරිලා මැරෙනවා. පීනන්න කියලා තල්ලු කරනවා නම් අත් දෙකත් නිදහස් වෙන්න ඕන කකුල් දෙකත් නිදහස් වෙන්න ඕන. හබර ගෝයා තල ගෝයා කරලා හරි විශ්ව සම්මත කරගන්නට ඒ මට්ටමට බැහැලා තියෙන ප්‍රතිපත්ති පැත්තකට දාලා යන තරමට ආණ්ඩුව දැන් බංකලොත් වෙලා වගේ තමයි අපිට ඉතාම පැහැදිලිව පේන්නේ. ආණ්ඩුවේ ඉන්න රට ගැන හිතන මන්ත්‍රීවරු බහුතරයක්ම විශ්ව පරාජය කරන්න සූදානම්. අපිට කාවත් එකතු කරගන්න අවශ්‍යතාවයක් නැහැ. මහජනය අපිට 3/2 බලය දීලා තියෙනවා. ඒකම අපිත් එක්ක කටයුතු කරන සහෝදර දේශපාලන පක්ෂවල ඡන්දත් ගත්තාම අපිට 155ක් විතර තියෙනවා. අපි ගෙනාවේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ හොඳ පරමාර්ථයෙන් යහපාලනය ගැන කතා කරලා අපි අංගවල ඕදේවල් දාලා මේවා ක්‍රියාත්මක කරා. අපි ගෙදර යන්නත් උනේ ඒක වෙන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඉතින් රටවල් දියුණු වෙද්දි මේ දියුණු මිනිසු කරන සංශෝධනයි ගේන්න ඕනේ. සාමූහික තීරණයකට ඇවිල්ලා තියෙන්නේ 19 ඉවත් කිරීම සම්බන්ධයෙන්. එතෙන්දී අපි කිව්වේ නෑ 19 මේ කෑලි ඉවත් කරනවා මේ කෑලි තියා ගන්නවා කියලා වෙන වශයෙන් අපි ප්‍රකාශ කරේ නෑ. ලොකු කාලයක් ගත කරන්නේ නැතුව කරන්න පුළුවන් පහසුම දේ තමයි රජයක් හැටියට 19 ඉවත් කරනවා කියන්නේ. මල් වීරවංශ මහතාගේ මේ ලිපිය වුණත් අපි අදහස් කරනවා ජනමාධ්‍ය වලට නිකුත් කරන්නේ නැතුව පක්ෂ නායකින් අතරම සාකච්ඡා කරලා ඉඳගත්තා නම් ඒක වඩාත් හොඳයි කියලා. අපි බලාපොරොත්තු නොවුන වගන්ති ගණනාවක් 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඇතුල් වෙලා තියෙනවා. අපි ඒවට අකමැතියි. මම හිතන්නේ කලබල වුණා වැඩි මේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න. මම තව මාස 9ක් උනේ නෑ ආණ්ඩුව හදලා.
පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ලද බුද්ධි තොරතුරු පිළිබඳ තමන් එක දුරකථන ඇමතුමකින් හෝ දැනුවත් කළේ නම් එම ප්‍රහාරය වළක්වා ගැනීමට ඉඩ තිබූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද ප්‍රකාශ කළා. ඔහු එම කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේ පළමු වරටයි. පාස්කු ඉරුදින ත්‍රස්ස ප්‍රහාර මාලාව එල්ලවන අවස්ථාවේ මෙරට විධායක ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යවරයා සහ සේනාධිනායකයා ලෙස කටයුතු කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සාක්ෂි ලබා දීම සඳහා අද කොමිසමට පැමිණියේ පළමු වරටයි. පෙරවරු 9:40ට පමණ හිටපු ජනාධිපතිවරයා කොමිෂන් සභා පරිශ්‍රය වෙත පැමිණියා. ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම ඉදිරියේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු පොලිස්පති පූජ්‍ය ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධ සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනානායද හිටපු ජනාධිපතිවරයාගේ සාක්ෂි විමසීමට සවන් දීමට අද ජනාධිපති කොමිසමට පැමිණ සිටියා. මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ ඉකුත් වසරේ පාස්කු ඉරුදින මෙරට තුළ ත්‍රස්තවාදීන් විසින් ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක කළ අවස්ථාවේදී ඒ පිළිබඳ සොයා බැලීමට පරීක්ෂණ කමිටුවක් පත් කළේද යන්නයි. එයට හිටපු ජනාධිපතිවරයා මෙසේ පිළිතුරු දුන්නා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව එල්ලවන විට මම හිටියේ සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින්. රෝහලෙන් පිටවී මම රැඳී සිටි හෝටලයට පැමිණීමත් සමග තමයි මගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා මට කිව්වේ ලංකාවේ මෙහෙම දෙයක් වෙලා තියෙනවා කියලා. පස්සේ මම පිළිවෙලින් හිටපු ජනාධිපති ලේකම් උදයාර් සෙනවිරත්න, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජි ජයසුන්දරානාය අමතලා රට තුළ නීතිය හා සාමය පවත්වාගෙන යාම, ඇඳිරි නීතිය පැනවීම සහ ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වහා ක්‍රියාමාර්ග ගන්නා ලෙසට උපදෙස් දුන්නා. ප්‍රහාරය සිදුවේ කෙසේදයි සොයා බලන්න කමිටුවක් පත් කරන්න මම සිටුවේ සිංගප්පූරුවේ සිටියදීමයි. මම ජනාධිපති ලේකම්වරයාට කිව්වා වහාම මේ පිළිබඳ සොයා බලා සති 2කින් වාර්තාවක් ලබා දෙන්නේයි නියෝග කරලා ජනාධිපති කමිටුවක් පත් කරන්න කියලා. කමිටුවේ සමාජිකයනුත් ලේකම්වරයාටම තීරණය කරන්න කිව්වා. මොකද කලින් දවසෙත් රෝහල්ගත වෙලා හිටිය නිසා මගේ සෞඛ්‍ය තත්ත්වය එතරම් යහපත් මට්ටමක තිබුණේ නැහැ. පිපිරීම් සිදුවුණ දවසේ රෑ 10ට විතර තමයි ලංකාවට එන්න ෆ්ලයිට් එකක් තිබුණේ. ලංකාවට එද්දී රෑ 12ට වගේ ඇති. පසුවදා ජාතික ආරක්ෂක කවුන්සිලය කැඳවල තිබ්බා. එතනදී මම ප්‍රහාර ගැන සොයන්න පත් කරපු ජනාධිපති පරීක්ෂණ කමිටුවේ සමාජිකින්ට පත්වීම් දුන්නා. ඒක තමයි මලල්ගොඩ කමිටුව. ඒ කමිටුවේ නිර්දේශ මත තමයි අද දින මම මේ සාක්ෂි ලබා දෙන ජනාධිපති කොමිෂන් සභාව පත් කළේ. ඒ 2019 සැප්තැම්බර් 21 දිනැති අති විශේෂ ගැසට් නිවේදනයක් මගින්. යයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුන්නා. මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ 2015 වර්ෂයේ සිට 2019 දක්වා අන්තවාදය සහ ත්‍රස්තවාදය වැළැක්වීමට ඔබේ පාලන කාලය තුළ ඔබගත් ක්‍රියාමාර්ග මොනවාද යන්නයි. කිසිම රටක රාජ්‍ය නායකයෙක් කැමති නෑ තමන්ගේ පාලන කාලය තුළ රටේ ත්‍රස්තවාදය හිස ඔසවනවාට. මගේ පාලන කාලය තුළ මම උපදෙස් දුන්නේ ත්‍රස්තවාදය සහ අන්තවාදය පිළිබඳ මුල් බීජයක් ඇති වූ පමණින් එය මුලින් උපුටා දමන්න. මගේ පියා දෙවන ලෝක සංග්‍රාමයේදී රට වෙනුවෙන් සටන් කරපු විරුවෙක්. එහෙම විරුවෙක්ගේ ලේ තමයි මගේ ඇඟේ තියෙන්නෙත්. මම ත්‍රස්තවාදී ප්‍රහාර 5කින් දිවි බේරගෙනත් තියෙනවා. යනුවෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කොමිසම හමුවේ කරුණු පැහැදිලි කළා. ඒ සමයේ ඇතැම් අවස්ථාවල යුද්ධයේදී විශාල දායකත්වයක් සැපයූ ත්‍රිවිධ හමුදා නිලධාරීන්, බුද්ධ්‍යංශ නිලධාරීන් අත්අඩංගුවට ගැනීම සිද්ධ වුණා. නමුත් මම ඒවා මගහැරලා ආණ්ඩුව ඉස්සරහට ගෙනිච්චා. 2018 දෙසැම්බර් වෙනකල් පොලිසිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගේ යටතේ තිබුණේ නැහැ. මගේ යටතට පත් වුණාට පස්සේ මම දිවයිනේ සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු ගෙන්නලා මාසිකව රැස්වීමක් තියන්න පටන් ගත්තා. සමහරු මේ කොමිසම හමුවේ සාක්ෂි දීලා තිබුණා ජාතික ආරක්ෂක මණ්ඩලය දුර්වල වුණා කියලා. නමුත් කිසිම අවස්ථාවක එහෙම දුර්වල වුණේ නැහැ. 2019 ජනවාරි, පෙබරවාරි, මාර්තුවල ජාතික ආරක්ෂක මණ්ඩලය කොතරම් රැස්වීම් පැවැත්වුවාද කියලා මගේ පෞද්ගලික දිනපොතේ තියෙනවා. ඕනෙනම් මට ඒක මේ කොමිසමට දෙන්න පුළුවන්. මම ඒකේ ඊයේ පෙරේදා සටහන් ලිව්වේ නෑ. ඕනෙනම් රජයේ රස පරීක්ෂකට යවලා පරීක්ෂා කරවන්න. ත්‍රස්තවාදයක් පිළිබඳව මාව කවුරුත් දැනුවත් කරලා තිබුණේ නැහැ. අන්තවාදය ගැන විතරයි මා දැනුවත් කර තිබුණේ. IS රස්සවාදය ගැන 2017 වර්ෂයේ ඉඳලා මා දැනුවත් කළා. නමුත් 2019 ජනවාරි වල තමයි සහරාන් IS මතවාදය දරනවා කියලා කිව්වේ. යයි මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවා. මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ 2017 මාර්තු 10 වෙනිදා ආලියාර් මන්සන්දිය ඇති වූ ගැටුමෙන් පසු වරෙන්තු නිකුත් කර තිබූ සහරන් හෂිම්ම අත්අඩංගුවට නොගන්නේ මන්දැයි පොලිසියෙන් විමසීමක් කළේද යන්නයි. ඒට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ
වරෙන්තු ලැබ සිටින කෙනෙක්ව අත්අඩංගුවට ගන්න ජනාධිපති උපදෙස් දෙන්න ඕනේ නැහැ. මම ආරක්ෂක කවුන්සිලේදීත් අහලා තියෙන ඔය වරෙන්තුකාරයෝ අල්ලන ඒවා ගැන මෙතන කතා කළ යුතුද කියලා. ඒක පොලිසිය රාජකාරිය යන්නයි. එහිදී රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය ඇයි එහෙනම් ඔබ සහරාන්ව අත්අඩංගුවට ගන්න කියලා පසු අවස්ථාවක උපදෙස් දුන්නේ? ඒ ජනාධිපතිවරයාගේ කාර්යයක් නෙවෙයි නම් යනුවෙන් විමසා සිටියා. පසු අවස්ථාවක මම එහෙම උපදෙස් දුන්නා. ඒ වෙද්දි මට බුද්ධ්‍යංශ වාර්තා කරලා තිබුණා සහරාන් IS මතය අනුව යමින් සිටිනවා කියලා. ඒ නිසා මම උපදෙස් දුන්නා සහරාන්ව වහම අත්අඩංගුවට ගන්න කියලා. යයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුන්නා. ඔබතුමා ඒ දුන්න උපදෙස් පිළිපැද තිබූ බවක් 2019 අප්‍රේල් 21 වෙද්දී තේරුණාද? යනුවෙන් රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළා. පැහැදිලි ලෙසම තමා ලබා දුන් උපදෙස් ක්‍රියාත්මක වී නොතිබුණු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කොමිසම හමුවේ කියා සිටියා. එහිදී රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටියේ LTT කාලෙදීවත් බෝම්බ 8ක් එක දවසක පුපුරා ගියා කියලා ඔබ අහලා තියෙනවාද යන්නයි. නැහැ, මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතුව තිබූ සියලු අංශ විශාල ලෙස පසුබෑමක් වෙලා තියෙනවා. ප්‍රහාර වෙනවා කියලා ඒ තොරතුරු ලැබුණ අය ඒ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක විය යුතුයි. මම මේ ප්‍රහාරය වෙද්දී ප්‍රතිකාර ගන්න සිංගප්පූරු රෝහල්ට පිට වෙලා හිටියේ. මං අප්‍රේල් 16 වෙනකල් ලංකාවේ හිටියා. දැන් දැනගන්න තියෙන්නේ මේ තොරතුරු ලැබිලා තිබුණේ අප්‍රේල් 4. අප්‍රේල් 8 වෙනිදා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ රැස්වීම තිබුණා. මම 12 මඩ කලපුවට ගියා. ඒ වෙලාවෙවත් මගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට මේ ගැන කියලා තිබුණේ නැහැ. ඊට පස්සේ අවුරුද්දට සුබ පතන්න හේමසිරි ප්‍රනාන්දු හිටපු ආරක්ෂක ලේකම්තුමා දියතලාවේ ඉඳන්ම මාව හොයාගෙන ආවා. එවකට පොලිස්පති පූජි ජයසුන්දරත් ආවා. දෙන්න ඇවිත් පැය 2ක් විතර ඉඳලා දවල්ටත් කාලා ගියේ. එතනදිවත් කිව්වේ නෑ මේ ගැන. පස්සේ මම විදේශගත වෙන්න ගුවන්තොටුපළට ගිය වෙලාවේ එතනටත් පූජිත් ආවා. මම ෆ්ලයිට් එකට නැග්ගම ඒක ඇතුළටත් පූජිත් ඇවිල්ලා සුබ ගමන් සර් කියලා මට සැලුට් කරා. මං කිව්වා මං දවස් 4කින් එනවා. එතකල් වැඩ කටයුතු කරගන්න කියලා. එතකොටවත් කිව්වනම් ඒ වෙලාවෙම මගේ විදේශ සංචාරය පවා නතර කරනවා. මගේ ජනාධිපති ධුරයේ සමයේ මේ ඛේදවාචකයේ වීම මහා කම්පාවක්. මේ 4 වෙනිදා ලැබුණු බුද්ධි තොරතුරු ගැන මට කිව්වේ ප්‍රහාරයෙන් පස්සේ අප්‍රේල් 22 ආරක්ෂක මණ්ඩලයේදී. මම එතකොට මවිතයටපත් වුණා. මෙවැනි දෙයක් ගැන මට කලින් දන්වලා තිබුණා නම් ඒ වෙද්දී ලෝකේ වෙලා තිබුණ සිදුවීම් එක්ක මට අවබෝධයක් ගන්න පුළුවන්කම තිබුණා. මට මේ ගැන කිව්වනම් මම කාදිනල් හිමියන් දැනුවත් කරලා ආරක්ෂක මණ්ඩලය රැස් කරලා අවශ්‍ය පියවර ගන්නවා. එහෙමනම් මේ ඛේදවාචකය වෙන්න දෙන්නේ නැහැ. මට මේක නොකියපු එක තමයි ලොකුම ප්‍රශ්නේ. මට මේ ගැන එක ටෙලිෆෝන් කෝල් එකකින් කිව්වනම් මම මේක නවත්තනවා ස්වාමීනි. යයි හිටපු ජනාධිපතිවරයා දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළා. පැය 7කට ආසන්න කාලයක් සාක්ෂි ලබා දීමෙන් පසු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොමිසමෙන් පිටව ගිය අතර නැවත ඔක්තෝබර් 12 වෙනිදා කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතයි. ඔබතුමා ගෙනාපු 19 නිසා හිටපු ජනාධිපති වශයෙන් ඔබතුමාටත් එන්න වුණා මේකට. ඔබතුමාට ඇද දුකක්ද සතුටක්ද කේන්තියක්ද? ඉතින් මම කරපු වෙනස නිසා විශේෂයෙන්ම හිටපු ජනාධිපතිවරයෙක් විදිහට කොමිසම් සභාවකට එන්න පුළුවන්කම ලැබුණා. නැත්නම් මේ රටේ නීතියක් තිබුණේ නැහැ. හිටපු ජනාධිපතිවරයෙක් අධිකරණයට කැඳවීම හෝ කොමිසම් සභාවකට එන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මම දැඩි ලෙස වේදනාවට පත් වෙන දෙයක් මේ මාස්කු ප්‍රහාරයෙන් ජීවිත සිය ගාණක් විනාශ වීම. ඒ නිසා මේකේ සත්‍ය කවුද මේකේ වගකීම් කියන කාරණය සොයා ගැනීම සඳහා ඒ කරන පරීක්ෂණ වලට මගේ සම්පූර්ණ සහයෝගය දෙනවා. ඒ නිසා මේ කොමිසම් සභාවට මගේ සාක්ෂි ලබා දීමට මම ඉතාම කැමැත්තෙන් තමයි කරන්නේ. ඔබතුමාගේ අහන්නේ මේ දැන් ඉතින් වෙනස් කරන්න හදන්නේ මේක. එතකොට ඔබතුමා ගෙනාවු එක දැන් ඔබතුමාව මාන්සේලා ගෙනාවු එක දැන් 18 ගෙනල්ලා වෙනස් කරලා එතකොට ආයෙ එන්න බෑනේ නේද? ඒ අපි ඉස්සරහට කතා කරමු. This is a news alert from Adaverana 24. මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ සේවය කරන තවත් 5 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇතැයි අද පස්වරුවේ තහවුරු බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා පවසනවා. ඒ අනුව නව නියැදියෙන් මෙතෙක් හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 80ක්. This is a news alert from Adaverana 24. පසුගියදා වවුනියා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නව ශ්‍රවණාගාරය විවෘත කිරීමේ අවස්ථාවේදී තමා සිදු කළ ප්‍රකාශය එක්තරා මාධ්‍ය ජාලයක් විසින් විකෘති කර විකාශය කර ඇතැයි ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අද චෝදනා කළා. ආරක්ෂක අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්
ආරක්ෂක ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළා. මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල එහෙම වැරදි අර්ථකථනයක් දෙනවා මම කරපු කතාවක් පිළිබඳව වවුනියාවේ තිබුණේ රාජ්‍ය උත්සවයක් දිසාපති කාර්යාලයෙන් ඒ පැත්තේ ඉන්න මහජන නියෝජිතයන්ටත් ආරාධනා කරලා තිබුණා. දැන් මතභේදයට තුඩු දී තියෙන රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීතුමත් ඇවිල්ලා හිටියා. මෙතනදී මම කියලා තියෙනවා අපි කිසිම ආගම් ભેදයක් නැතුව ජාති ભેදයක් නැතුව කුලමල ભેදයක් නැතිව අපි මේ වන්නේ මේ අහිංසක අවතන් වෙච්ච මිනිසුන් නැවත පදිංචි කරන්න අවශ්‍ය සියලුම දේ කරා කියලා. නමුත් මම කියන නාලිකාවේ මේක එඩිට් කරලා දැම්මේ කෙලින්ම මම අහගෙන මේ නිවේදිකාව කියනවා වද වවුනියාවේ පැවැත්වුණු උත්සවයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ගැන ආරක්ෂක ලේකම්වරයා මෙහෙම සඳහන් කරා කියලා. එක මේක වාක්‍යයක් පමණයි කියන්නේ එතුමා ගැන. ඒ කියන්නේ ඒ කාලේ නැවත පදිංචි කිරීමේ ඇමතිවරයා විදියට හිටියයි කියලා. ඉතින් මම දන්නේ කොහොමද මේක අර්ථකථනය කරන්න කියලා මම මේ ಗುಣ ගැයුවා කියලා. නමුත් මට කනගාටුවට කරුණ මගේ මේ කතාවේ මැද සම්පූර්ණ කෑල්ලක් අයින් කළා දෙපැත්තක් එකට එකතු කළා මේක දාලා හිටන් එක්තරා මාධ්‍ය ජාලයකින් ප්‍රචාරය කරා ඒක සමාජ මාධ්‍ය ජාල අතරට ගියා. මේ විකෘති කිරීම සම්බන්ධයෙන් යම් පියවරක් ගන්න බලාපොරොත්තු වෙනවද? ඒ සම්බන්ධයෙන් පියවරක් ගත යුතුයි. ඒ සඳහා මම නීති උපදෙස් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. නිල්මැණිකකින් තැනූ පුරාවිද්‍යා වටිනාකමක් සහිත බුද්ධ ප්‍රතිමාවක් රුපියල් කෝටි 600කට අලෙවි කිරීමට දරූ උත්සාහයක් නීතිය රැහැනට හසු කර ගැනීමට මොනරාගල කොට්ටාස අපරාධ විමර්ශන අංශය අද සමත් වුණා. නිල්මැණිකකින් තැනූ පුරාවිද්‍යා වටිනාකමක් සහිත බුද්ධ ප්‍රතිමාවක් රහසිගතව අලෙවි කිරීමේ සූදානමක් ඇතැයි ලැබුණු ඔත්තුවක් මත මොනරාගල කොට්ටාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් උපායදූතෙන් යොදවා කුමුක්කන වෙල්ලච්චු කඩේ ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කළා. එහිදී චීවරධාරියෙකු හමුදා සෙබලෙකු හිටපු හමුදා සෙබලෙකු සහ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු අත්අඩංගුවට ගැනුණා. සැකකරුවන් පවසා ඇත්තේ මේ නිධානයකින් ලැබුණු බවයි. ඔවුන් සිව් දෙනා අද මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔක්තෝබර් 16 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. එත් සමගින් ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වෙනවා. සුබ රාත්‍රියක්.